හොඳයි දරුවනේ මේ 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ භෞතික විද්‍යා කොටස තමයි අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. දැන් මේ 2019 ප්‍රශ්න පත්‍රයේ 39 වෙනි ප්‍රශ්නය. වස්තුවකින් පරිසරයට තාපය සංවහනය වන ශීඝ්‍රතාව කෙරෙහි බල නොපාන්නේ පහත කුමක්ද? පරිසරයට සංවහනය මගින්. අපි දන්නා මේ තාපය හානි වන ක්‍රම තුනක් තියෙනවා. මම පසුගිය 2018 ප්‍රශ්න පත්‍රයේදී මේ සන්නයනය සංවහනය සහ විකිරණය කියන තුන් දෙනා රඳා පවතින සාධක පිළිබඳව කතා කරා. එතකොට මේ පළවෙනි දේ තමයි පෘෂ්ඨ වර්ග ඵලය. දැන් අපි ගත්තොත් එහෙම බාහිර පරිසරයට නිරාවරණය වෙන වර්ග ඵලය මත. අපි ගත්තොත් එහෙම මේක ගෝලාකාර හැඩයක්, මේක සිලින්ඩ්‍රාකාර හැඩයක්, මේක ඝනකාකාර හැඩයක්. දැන් මේ එක එක්කෙනෙක් ගත්තොත් එහෙම මෙයාලා බාහිර පරිසරයට නිරාවරණය වෙන පෘෂ්ඨ වර්ග ඵලය වෙනස්. ඒ වගේම තමයි මේ පෘෂ්ඨයේ ස්වභාවය. නේද? සමහර වෙලාවට මේ පෘෂ්ඨය ඊටාම දිලිසෙන සුළු පෘෂ්ඨයක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ පෘෂ්ඨය ඊටාම රළු පෘෂ්ඨයක් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ පෘෂ්ඨයේ ස්වභාවය මත ඒ වගේම මේ පෘෂ්ඨ වර්ගඵලය මත සංවහනය රඳා පවතිනවා. එතකොට අපිට මේ දෙන්නම නිවැරදි පිළිතුර කියන්නේ බලපාන සාධක දෙකක් තමයි මේ දෙන්න. ඊළඟට වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයේ පිහිට ස්ථානය. මේ චුට්ටක් තියමු. වස්තුව මගින් ගලා යන තරලයේ ප්‍රවාහ ශීඝ්‍රතාව. අපි ගත්තොත් එහෙම මේ ප්‍රවාහයක් ගලන ශීඝ්‍රතාව මත සංවහනය කියන එක රඳා පවතිනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම යම්කිසි තරලයක් හෙමින් ගලාගෙන යාමේදී සහ වේගෙන් ගලාගෙන යාමේදී මොකද වෙන්නේ? මේ සංවහනය වෙනස් වෙනවා. ඒ වගේම පරිසරයේ සහ උෂ්ණත්වය වස්තු අතර උෂ්ණත්ව වෙනස. දැන් මේ උෂ්ණත්ව වෙනස අඩු නම් සංවහනය මොකද වෙන්නේ? අඩු වෙනවානේ. උෂ්ණත්ව වෙනස වැඩි නම් සංවහනය මගිනුත් මොකද වෙන්නේ? තාපය හානි වීම ශීඝ්‍රතාව වැඩි වෙනවා. එහෙනම් දරුවනේ අපි ගත්තොත් එහෙම වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය, පෘෂ්ඨ ස්වභාවය, ගලාගෙන යන තරලයේ ප්‍රවාහ ශීඝ්‍රතාව, බාහිර පරිසරයයි වස්තුවයි අතර උෂ්ණත්ව වෙනස කියන මෙන්න මේ සාධක හතර මතම සංවහනය රඳා පවතිනවා. ඔබට මම පසුගිය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමේදී මම සාකච්ඡා කරා මේ විකිරණය සහ සන්නයනය දෙන්නගේ කොහොමද මොනවද ශීඝ්‍රතාව රඟා පවතින සාධක කියලා. ඒ කියන්නේ සංවහන ශීඝ්‍රතාව වගේම විකිරණ ශීඝ්‍රතාව, ඒ වගේම තාප සන්නායකතා ශීඝ්‍රතාව කියන දෙක ගැන සාකච්ඡා කරා. ඔබ මේ තුන් දෙනා පිළිබඳවම අවබෝධයක් තිබිය යුතු වෙනවා. මොකද මේ තුන මාරු කර කර අහන කතාවක් තියෙනවා. එතකොට වස්තුවේ ස්කන්ධ කේන්ද්‍රයවත් අපිට ගුරුත්ව කේන්ද්‍රයවත් අදාළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමහර වස්තු පුතේ කුහර වස්තුනේ. ඒතර කුහර වස්තුවක නම් මේකේ ස්කන්ධ කේන්ද්‍රය කොහෙද තිබ්බත් අපිට වැඩක් තියනවද? නෑ. අපිට බලපාන්නේ වර්ගඵලය, පෘෂ්ඨයේ ස්වභාවය, ඒ වගේම මේ ඇතුළ සහ පිටත උෂ්ණත්ව වෙනස. යම්කිසි තරලයක් තිබ්බොත් ඒ තරලය ගලාගෙන යන ශීඝ්‍රතාව කෙරෙහි මෙන්න මේ සංවහනය බලපානවා. නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර අපි ඉදිරියට යමු. රූපයේ දැක්වෙන පරිදි සන්නායකයක් දඟරයක් විතර ඍජු කෝණාශ්‍රාකාර චුම්බකයක් චලනය කරනු ලැබේ. ඍජු කෝණාශ්‍රාකයට මේ රවුම් චුම්බකයක් තමයි දාලා තියෙන්නේ. එවිට දඟරය තුල ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කෙරෙහි බල නොපාන්නේ. රයිට්. අපි ගත්තත් එහෙම විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කෙරෙහි චුම්බකයේ ප්‍රබලතාව පැහැදිලිවම බලපානවා. නේද? චුම්බකයේ ප්‍රබලතාව මත චුම්බක ක්ෂේත්‍රය B රඳා පවතිනවා. අපි කැපිටල් B කියලා කියන මේ B රඳා පවතිනවා. ඒ වගේම චුම්බකය චලනය කරන වේගය. මෙයා දඟරයේ දෙසට සහ ඉන් පිටට චලනය කරන වේගය මත රඳා පවතිනවා. ඒ වගේම දඟරේ හරස්කඩ වර්ගඵලය.
අපි දන්නවා මේ කැපිටල් A කියන සාධකය මෙන්න මේ දඟරයේ තියෙන හරස්කඩ වර්ගඵලය මත රඳා පවතිනවා. දඟරයේ ඇති පොටවල් සංඛ්‍යාව දඟරේ පොටවල් ගන්න වැඩි වෙද්දී විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා. මේ දඟරේ පොටවල් ගන්න අඩු වෙද්දී විද්‍යුත් ගාමක බලය විශාලත්වය අඩු වෙනවා. n කියලා කියනවා. දඟරයේ දෙසට යොමු චුම්බක ද්‍රව්‍ය. චුම්බක ද්‍රව්‍ය මත රඳා පවතින්නේ පුතාලා මෙන්න මේ කට්ට කැරකෙන දිශාව. මේ චුම්බක මෙයාගේ උත්තර ද්‍රවයේද දක්ෂිණ ද්‍රවයේද අපි මේ කොයිල් එක තුලට ඇතුල් කරන්න කියන එක මත රඳා පවතින්නේ මෙන්න මේ මෙන්න මේ ඇමීටරයේ දිශාව. කියන්නේ මෙන්න මේ දර්ශකයේ දිශාව ධනද ඍණද කියන තීරණය වෙන්නේ අපි මෙතනට ඇතුල් කරන්නේ නෝත් පෝල් එකද සවුත් පෝල් එකද කියන මත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් දණ්ඩ චුම්බකයේ මෙහෙම දණ්ඩ චුම්බකයක් නම් මම මෙන්න මේ පෝල් දෙක තියෙනවානේ. මෙන්න මේකට අපි ඇතුල් කරන දිශාව අනුව දැන් මේ විදිහට මම ඇතුල් කරොත් මෙන්න මේ කට්ට කැරගෙන දිශාව නෙවෙයි මේක පැත්ත මාරු කරලා මේ පැත්තට නිල් දාලා මෙන්න මේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය මාරු කරලා මම මේකට ඇතුල් කරොත් දිශාව වෙන්නේ. හැබැයි මට චුම්බකයේ ප්‍රබලතාව වැඩි වෙන්න විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. වේගය වැඩි වෙන්න මොකද වෙන්නේ? විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. ඒ වගේම මේ හරස්කඩ වර්ගඵලය සහ පොට ගන්න මතත් මොකද වෙන්නේ? චුම්බක විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය රඳා පවතිනවා. හරි. දැන් මේක මේ චුම්බකයේ හරස්කඩ වර්ගඵලය නෙවෙයි මේ දඟරයේ හරස්කඩ වර්ගඵලය. ඒක නිසා තමයි මේක ගත්තේ. එහෙනම් මට වැරදි උත්තරේ වෙන්නේ දඟරයේ දෙසට යොමු චුම්බක ද්‍රවය මත දඟරයේ දෙසට යොමු චුම්බක ද්‍රවය මත රඳා පවතින්නේ මොකද්ද? මෙන්න මේ ඇමීටරයේ දිශාව. අපි ගත්තොත් එහෙම චුම්බක බලය F සමානයි BIL කියලා අපි දන්නවා. ඒ වගේම ව්‍යාවර්තය ගත්තොත් එහෙම BI NA sin theta කියලා කියන මේ සමීකරණ දෙක පිළිබඳව ඔබ පොඩ්ඩක් අවධානය යොමු. ඒ වගේම තමයි අපි මේ චුම්බකය ලංකරන දිශාවත් එක්ක මේ සුචිය උත්ක්‍රමණය මොන පැත්තටද යන්නේ කියන එක ඔබ අවබෝධ සිටිය යුතු වෙනවා. විශේෂයෙන් මේ හා සම්බන්ධයෙන් තියෙන ප්‍රැක්ටිකල් එක කරුණාකර බලා ගන්න. හරි? මොකද මේ ප්‍රැක්ටිකල් එකෙන් තව ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා ඔයාලා SFT ප්‍රැක්ටිකල් බුක් එකට ගිහිල්ලා මේ ප්‍රැක්ටිකල් පිළිබඳව බලන්න පොඩ්ඩක්. 40 41 පහත රූපයේ දැක්වෙන පරිදි කාර්යයක සුක්කාණු මත රථය පදවන්නාගේ දෙයත් මගින් 10 නිව්ටන් බැගින් සමාන සහ ප්‍රතිවිරුද්ධ බල යොදවනු ලැබේ. රයිට්. අපි දන්නා මේ සමාන සහ ප්‍රතිවිරුද්ධ බල යොදනවා කියලා කියන්නේ බල යුග්මයක්. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හරි. දැන් මම මෙන්න මේ දෙපැත්තට සමාන බල දෙකක් යදුවොත් මේ බලය F කියලා ගත්තොත් මෙන්න මේ දෙකලවර අතර දුර මම D කියලා ගත්තොත් දැන් මෙයා කැරකෙන්නේ කොහොමද පුතා? මෙයා කැරකෙන්නේ මම මෙහෙම ගත්තොත් එහෙම මෙයා කැරකෙනවා මේ පැත්තට. ඒ වගේම මෙයා කැරකෙනවා මේ පැත්තට. ඒ කියන්නේ මේ කැරකෙන්නේ ඔරලෝසු කට්ට පැත්තටනේ. මෙන්න මේ පැත්තට කැරකෙනවා. මෙයාගේ ගූර්ණය වෙන්නේ මෙන්න මේ පැත්තට කියන්නේ ධන ගූර්ණ දක්ෂිණාවර්ත ගූර්ණය මේ පැත්තට. දක්ෂිණාවර්ත බල යුග්මයක් මේක. මේකෙදි මම ගන්න එක බලයක්. මේ බල දෙක අගයන් සමාන දෙන්නගේ එක්කෙනෙක්
වතාවක් දෙන්න අතර දුර FD තමයි මම මෙන්න මේ බල යුක්මේ ගූර්ණය විදිහට ගන්න. මෙයාගේ ඒකක වෙන්න පුතේ බල ගූර්ණය ඒකකමයි නිව්ටන් මීටර්මයි. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. දැන් අපි සුක්කානම වගේ තව මොනවද මේ බල යුග්ම යොදන අවස්ථා? අපි ටැප් එකක් කරකවද්දි එහෙම පුතාලා. හරි. අපි මෙන්න මෙහෙම බල දෙකක් ගත්තොත් එහෙම මේ වගේ ස්ථානයක අරගෙන දැන් මෙන්න මෙයාගේ බල යුග්මය ගත්තොත් එහෙම මෙයා මේ පැත්තට කරගෙනවා. මෙයා නිසා මෙයා මේකට මේ පැත්තට කරගෙනවා. එතකොට මෙන්න මේ දුර D වෙනවා. අපි හිතුවොත් මෙන්න මේ බලය F කියලා මේ දෙක පැත්තේ බලය F කියලා මෙයා කියන දෙක සමාන නම් තමයි මේක බල යුග්මයක් වෙන්නේ. එහෙමොත් මේ බල යුග්මේ ගූර්ණය වෙන්නේ එක බලයක් වතාවක් D දිශාව මේ පැත්තට. මෙන්න මෙහෙම කරගෙන නේ. ඒ කියන්නේ වාමාවර්ත. වාමාවර්ත. හරි දැන් අපි බලමු මේ අපිට දීලා තියෙන ගැටලුව කොහොමද අපි විසඳිය යුත්තේ කියලා. රූපයේ දැක්වෙන පරිදි කාර්යයක සුක්කාන මත රථය පදවන්නාගේ දිහත් මගින් 10 නිව්ටන් බැගින් වන සමාන ප්‍රතිවිරුද්ධ බල යොදනු ලැබේ. සුක්කානමේ පරිධිය 1.2 මීටර වේ. පරිධිය කියන්නේ මෙන්න මේ වටේ දිග 1.2යි. සුක්කාන මත යොදනු ලබන යුග්මයේ ගූර්ණය කොමක්ද? යුග්මයේ ගූර්ණය. අපි ගත්තොත් එහෙ පරිධිය අපි දන්නා පරිධිය සමීකරණය තමයි 2πr. මෙන්න මේ වටේ දිගේ සමීකරණය 2πr. 2πr ගේ අගය අපිට දීලා තියෙනවා 1.2 මීටර. ඒ වගේම ෆයි ගේ අගය 3යි කියලා ගන්නලු. r. එමනම් මට එනවා 1.2. r සමානයි 1.2 බෙදීම දෙවරක් 3 6යි. r සමාන 1.2 බෙදීම 6. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම 1.2 අපි බෙදුවොත් 6න් මේක ඔබට මනෝමය හදන්න පුළුවන්. රයිට්. අපිට එනවා අරය 0.2 මීටර. හැබැයි එහෙමනම් මෙන්න මේ බල දෙක අතර දුර පුතාලා මෙන්න මේ බර දෙක ගත්තොත් මේ බල දෙක අතර දුර 0.4 මීටර. ඒතර අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ නිව්ටන් නියදලා තියෙනවා 10යි මේ පැත්තට 10යි. එහෙනම් 10.4 කියලා කියන්නේ 4යි නිව්ටන් මීටර. 10 මේ බල දෙක එකක් ගත්තා. දෙකම ගන්නේ නැහැ. එක බලය වතාවක් බල දෙක අතර දුර. මේ D වෙන්නේ 0.4 අරය 0.2යි නම් 4යි නිව්ටන් මීටර කියලා උත්තරයක් තියෙනවා බලන්න. රයිට්. 4යි නිව්ටන් මීටර. මේකේ පටලවා ගන්න එපා. මේ පරිධිය කියන වචනේ පටලවා ගන්න එපා පුතා. එවන අපි ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙමු. 42. නිශ්චල විල්බැරෝවක් මත ක්‍රියාත්මක සිරස් බල තුනක් රූපයේ දැක්වේ. විල්බැරෝවේ අල්ලු හැන්ඩල්ස් තිරස්ස ඔසවා තබා ගැනීමට යොදන බලය F. දෙන්නට යොදන බලය F.
අක්ෂදන්න මත ක්‍රියා කරන බලය R පිළිවෙලින් මට ඉස්සරලම මෙන්න මෙයාගේ සමීකරණයක් ලියන්න පුළුවන්. ඉහළට ක්‍රියාත්මක වෙනවා බල දෙකක්. මේක චලනය නොවන කෙනෙක්. චලනය නොවන කෙනෙක් නම් මම මෙන්න මේ දිශාවට තියෙන බල මෙන්න මෙහෙම සිරස් බල ගත්තොත් සිරස් බලයක මේ පැත්තට තියෙන බලවලට අපි කියනවා y ධන බල කියලා. මේ පැත්තට තියෙන බලවලට අපි කියනවා y ඍණ බල කියලා. මෙන්න මේ ඉහළට තියෙන බල අපි y ධන බල කියනවා. පල්ලෙහාට තියෙන බල අපි කියනවා y ඍණ බල කියලා. එතකොට මෙන්න මේ y ධන හා y ඍණ බලවල ඓක්‍ය අපිට ශුන්‍යයක් වෙන්න ඕනේ. මෙයා y දිශාවට හෝ y ඍණ දිශාවට චලනය වෙන්නේ නැත්තම්. දැන් මේ වීල් බැරෝව ගත්තොත් මේක මේ පැත්තට චලනය වුණාට හැබැයි මෙහෙම චලනය වෙන්නේ නැතුව සමතුලිතව තියෙනවා. එතකොට මේ වීල් බැරෝව තියෙන බල ගත්තොත් එහෙම අපි දන්නවා F 900යි R මේ බල තමයි තියෙන්නේ. එතකොට මේ බල තුන සමතුලිත වෙන්න නම් මම මෙන්න මේ බලය කියනවා y ධන බලයක්. ඒ වගේම මේක y ධන බලයක්. මේක y ඍණ බලයක්. මේ ඊතලයේ y අක්ෂයේ ධන දිශාවට තියෙනවා නම් සහ y අක්ෂයේ ධන දිශාවට හෝ ඍණ දිශාවට චලනයක් වෙන්නේ නැත්නම් මේ බලය y ධන. මෙයා ඊතලයේ තියෙන y ධන දිශාවට y ධන දිශාවට හෝ විරුද්ධ දිශාවට චලනයක් වෙන්නේ නැහැ. y ධන බලයක්. මේක y ඍණ දිශාවට තියෙන්නේ. y ධන දිශාවට හෝ y ඍණ දිශාවට චලනයක් වෙන්නේ නැත්නම් මෙන්න මේ බලවල ඓක්‍ය මම ශූන්‍යයක් කරනවා. එහෙනම් මට එනවා F ධන R ඍණ 900 සමානයි ශූන්‍යයි. F ධන R සමානයි 900යි. මගේ පළවෙනි සමීකරණය. ඊළඟට මම මෙන්න මේ බල ටික ගත්තොත් F 900යි R බල තුන මේ බලය F මේ බලය 900යි මේ බලය R පොඩි ලයින් එකක් මෙහෙම ගහ ගන්න. එතකොට මට මෙන්න මේ දුර 0.8යි මේ දුර 1යි. මේ දුර 0.8යි මේ දුර 1යි. මෙන්න මේ දුර 0.8යි මේ දුර 1යි. එතකොට අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ ලක්ෂයේ වටා ගූර්ණ ගන්න යන්නේ. මෙන්න මේ ලක්ෂයේ වටා මම ගූර්ණ ගන්න යනවා නම් මට මුලින්ම R ගෙන් ගූර්ණයක් එන්නේ නැහැ. පැහැදිලිද? ගූර්ණ ගන්න ලක්ෂයෙන් ගූර්ණයක් දෙන්නේ නැහැ. ඒ වගේ යම්කිසි බලයක් දික් කරාට පස්සේ එහෙම නැත්නම් යම්කිසි බලයක ක්‍රියා රේඛාව ගූර්ණ ගන්න ලක්ෂය හරහා යනවනේ එයාගේ ගූර්ණයක් තියෙන්නේ නැහැ. එතන අපි ගත්තොත් එහෙම මම මෙයාව මෙහෙම ගන්නවා. හරි. මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මේ 900 බලය නිසා මේ මම මෙහෙම තියාගත්ත මේ 900 බලය නිසා මෙයා කැරකෙන්න හදන්නේ මේ පැත්තට. නේද? ඒ කියන්නේ මෙයා මෙන්න මේ පැත්තට කැරකෙන්න හදනවා. දැන් මේ කැරකෙන්නේ මේ ඔර්ලෝසු කටට අනිත් පැත්තට. මේක කැරකෙන්නේ ඔර්ලෝසු කටට අනිත් පැත්තට. ඒ කියන්නේ මේක G ඍණාංගයක්.
ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා මේ F වගේ තියෙන උඩ අතර ඒක නිසා මේ කැරකෙන්න හදන්නේ මේ පැත්තට මේක G ධනාංගය. මෙන්න මේ බලය නිසා කැරකෙන්න හදන්නේ මේ පැත්තට මේ බලන්න. මෙන්න මේ බලය නිසා කැරකෙන්න හදන්නේ අපි ගත්තොත් මෙන්න මේ බලය නිසා මෙන්න මේ කැරකෙන්න හදන්නේ මේ පැත්තට. මේ බලය නිසා මේ විල් බැරෝ කැරකෙන්න හදන්නේ මේ පැත්තට. මේ පැත්ත කියන්නේ ඔරලෝසු කට්ටට අනිත් පැත්ත ඒ කියන්නේ G ඍණ. මේක කැරකෙන්න හදන්නේ ඔරලෝසු කට්ට පැත්තට G ධන. එමුනම් මෙයා ගූර්ණය වෙන්නේ මෙතනලා මෙතනට තියෙන දුර 0.8යි වතාවක් මෙතනලා මෙතන 0.8යි වතාවක් බලය 900යි. මෙතනලා මෙතන 0.8යි 0.8 වතාවක් 900යි. මේක G ඍණ කෙනෙක් ඒ කියන්නේ ඍණාංගයක්. 0.8 වතාවක් 900යි G ඍණ. මෙතනලා මෙතන තියෙන මුළු දුර 1.8 වතාවක් F. හැබැයි මේක G ධනාංගයක්. මේ මෙතන ඉඳලා මෙතනට දුර 0.8යි මෙතන ඉඳලා මෙතනට මුළු දුර 1.8යි. මේ ලක්ෂය ගූර්ණ ගන්න ලක්ෂය නම් මම දුර ගන්නේ මේ ලක්ෂයෙන් ඉඳලා මෙතනට තියෙන මුළු දුර සහ මෙතනලා මෙතන තියෙන මුළු දුර. එවනම් මම ගත්තොත් එහෙම 0.8 වතාවක් 900යි 1.8 වතාවක් F. පුතේ යම්කිසි වස්තුවක් සමතුලිත නම් එයාගේ තිරස් බල සිරස් බල බිඳුවට සමාන වෙනවා වගේම ගූර්ණත් ඕනම ලක්ෂයක් වටා ගූර්ණත් ශුන්‍යයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ගූර්ණයක් තියෙන්න බෑ. මම ඒක ආයෙ චුට්ටක් විස්තර කරන්නම්. දැන් මේ ගාන හදලා ඉවරලා බිඳුවයි. එතන මට එනවා මෙන්න මේක අනිත් පැත්තට යනවා මම 1.8යි F සමානයි 900 වැඩි කිරීම 0.8යි 1.5යි F සමාන 900 වැඩි කිරීම 0.8යි හරස් ගුණ F සමානයි 900 වැඩි කිරීම 0.8 බෙදීම 1.8 900 වැඩි කිරීම 0.8 බෙදීම 1.8 900 වැඩි කිරීම 0.8 වැඩි කිරීම 0.8 බෙදීම 1.8 400යි. F ගියා කියනවා අපිට 400. F ගියා 400. F ධන R සමානයි 900යි. F ධන R සමානයි 900 මේක පළවෙනි සමීකරණය. මම F වෙනකොට 400 දැම්මොත් 400 ධන R සමානයි 900යි. එවනම් දරුවනේ මම මෙන්න මේ 400 අනිත් පැත්තට අරන් ගියාම R සමානයි 900 ඍණ 400 R සමානයි 500යි නිව්ටන්. R සමානයි 500යි නිව්ටන් වෙනවා. දැන් අපි දන්නවා F සමානයි 400යි R සමානයි 500යි. F සමානයි 400යි R සමානයි 500යි. 400 සහ 500 නේ. දෙවෙනි පිළිතුර. දරුවනේ මම කිව්වා ඔබට බල සමතුලිත වෙනවා. දැන් මේ යුග්මය ගන්නකො. දැන් මේ ගත්තොත් එහෙම මේ අයින මම මෙහෙම කරන්නකො. මේ අගෙන් සමාන දෙන්නේ හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා. දැන් හිතන්න මේක 10යි නිව්ටන් කියලා. මේක 10යි නිව්ටන්. දැන් මේ බල දෙකේ අගයන් දෙක සමානයි නේද? හැබැයි මේ දෙන දෙපැත්තට ඇදිද්දි පුතේ මොකද වෙන්නේ? මේ දෙන්න බල යුග්මයක් වෙනවානේ. එතකොට මේක කැරකෙන්න බලනවා මෙහෙමනේ. කැරකෙන්න බලනවා. කැරකෙනවා කියන්නේ සමතුලිතද? සමතුලිත නැහැ. right. එහෙනම් අපි මීළඟ ගැටලුව වෙත යමු. පාවාන් යුගල පැලඳ සිටින මිනිසෙකුගේ
ස්කන්ධය 52.8 කිලෝග්‍රෑම් වේ. ඒ කියන්නේ මෙයාගේ යෙදෙන බර ස්කන්ධය 52.8 කියලා කියන්නේ දැන් ගුරුත්ව චතුරණයගේ දීලා නැහැ. 0.8 කිලෝග්‍රෑම් කියන්නේ එහෙනම් මම ගුරුත්ව චතුරණයගේ 10 කියලා ගන්නම්. ඒ කියන්නේ 528 නිව්ටන් F. ඒ වගේම මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය A 176යි වර්ග සෙන්ටිමීටර. 176 වර්ග සෙන්ටිමීටර. 176 වර්ග සෙන්ටිමීටර කියලා කියන්නේ 176යි මෙන්න මේ සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර පුතා. මේ 176 වර්ග සෙන්ටිමීටර සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. සෙන්ටිමීටර මීටර කරන්න අපි බෙදනවා 100න් සෙන්ටිමීටර මීටර කරන්න බෙදනවා 100න් 176 බෙදීම 10 1 2 3 4 උඩට ගියහම 176 වැඩි කිරීම 10 ඍණ 4 මේකේ එහෙනම් අපි දන්නවා කකුල් දෙක මතමනේ පතුල් වල සම්පූර්ණ වර්ගඵලය. එවන අපි දන්නා පීඩනය සමානයි P සමානයි F බෙදීම A කියලා කියන්නේ 176 වැඩි කිරීම 10 ඍණ 4 F කියලා කියන්නේ 528. F කියන්නේ 528. P සමාන F බෙදීම 528 බෙදීම 176. 528 බෙදීම 176. උඩට යනවා 10 ධන 4ක් 528 වැඩි කිරීම 10 ධන 4 බෙදීම 176යි 176 ඒවා බොන්න කැල්ලකින් බෙදලා බලන්න 3 වැඩි කිරීම 10 4යි පැස්කල්. එවනම් මට මේක පැස්කල් කියන එක කිලෝ පැස්කල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මොකද සමහර පිළිතුරු කිලෝ පැස්කල් වලට තියෙනවා පුතේ. එහෙනම් පැස්කල් 1000ක් කිලෝ පැස්කල් එකයි. පැස්කල් 1000ක් කීයද කිලෝ පැස්කල් එකයි. එවනම් P ගියාගේ 3 වැඩි කිරීම 10 4 බෙදුවොත් 10න් මට එනවා 3යි කිලෝ 30යි කිලෝ පැස්කල් කියනවා. බලමු 30යි කිලෝ පැස්කල් කියලා උත්තරයක් තියෙනවද කියලා බලමු. නැත්නම් පැස්කල් නෙමෙයි තියමු. රයිට්. අපිට තියෙන පිළිතුරක් 30යි kPa 30යි කිලෝ පැස්කල් කියලා. 43 වෙනි ප්‍රශ්නය. හොඳයි එහෙනම් අපි ඉදිරියට යන්න බලන්න දරුවනේ. රයිට්. අවස්ථිති ගූර්ණය 0.36 kgm වර්ග වන ඝන සිලින්ඩරයක. ඒ කියන්නේ මෙයාගේ අවස්ථිති ගූර්ණය දීලා තියෙනවා. I සමානයි 0.36යි kgm වර්ග mr right ඝන සිලින්ඩරයක ඔමේගා කෝණික ප්‍රවේගය 3යි RADS ශ්‍රේණියක කෝණික ප්‍රවේගයේ එහා අක්ෂය වටා භ්‍රමණය වේ. භ්‍රමණය වෙන සිලින්ඩරේ චාලක ශක්තිය. කුත අපි දන්නවා මේ ශක්තිය ගැන ගත්තොත් එහෙම. අපිට ශක්තිය අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ශක්තිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක්කෙනෙක් තමයි විභව ශක්තිය. මේ යාන්ත්‍රික ශක්තිය මම කොටස් දෙකකට මේ තාප ශක්තිය එහෙම ගන්නෙ නෑ මම. විභව ශක්තිය සහ චාලක ශක්තිය. මෙතන අපි ගත්තොත් එහෙම
මෙන්න මේ විභව ශක්තිය තවත් කොටස් දෙකකට බෙදෙනවා. මේ විභව ශක්තිය කොටස් දෙකකට බෙදෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අනිත් එක ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමීකරණය mgh E සමානයි mgh. m කියලා කියන්නේ ස්කන්ධය. g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය මේක ආසන්න විදිහට 10යි ms ඍණ 2ක් වෙනවා. h කියන්නේ උස. right. එතකොට මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගත්තොත් මේ ප්‍රත්‍යස්ත විභව ශක්තියේ භාගයයි fe එහෙම නැත්නම් E සමානයි භාගයයි ke වර්ග. F කියන්නේ යොදන බාහිර බලය. F කියලා කියන විතර පිටේ මොකද්ද යොදන බාහිර බලය? යොදන බාහිර බලය. E කියනවා විතතිය හෝ සම්පීඩනය නැත්නම් අපි කියනවා දිගෙහි වෙනස. මෙතන මේ k කියනවා මම බල නියතය එහෙම නැත්නම් දුරු නියතය. දුන්නක නම් දුරු නියතය, තන්තුවක නම් බල නියතය කියලා අපි කියනවා. හරි. ඊළඟට මම මේ චාලක ශක්තිය ගත්තොත් මේ චාලක ශක්තියේ අපි ප්‍රභේද දෙකක් කතා කරනවා. එක්කෙනෙක් තමයි භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තියේ සමීකරණය E සමානයි භාගයයි I ඔමේගා වර්ග I කියන්නේ අවස්ථිති ගූර්ණය ඔමේගා කියලා කියන්නේ අපි කෝණික ප්‍රවේගය. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. ඒ වගේ භ්‍රමණ චාලක ශක්තිය වගේම අනිත් කෙනා තමයි දරුවනේ උත්තරණ චාලක ශක්තිය. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කතා කරන චාලක ශක්තිය උත්තරණ චාලක ශක්තිය භාගයයි mv වර්ග. මේක m කියනවා අපි ස්කන්ධය, v කියනවා ප්‍රවේගය. බඩ පේනවා මම හිතන්නේ මේ ශක්තිය අපි කොටස් වශයෙන් වෙන් කරලා තියෙනවා. right. එතකොට මේ ශක්තිය ගත්තොත් එහෙම දැන් අපිට මෙන්න මේ ගැටලුවේදී එනත් වෙන භ්‍රමණ චාලක ශක්තියක් චලනය වෙන කෙනෙක්. එහෙනම් භ්‍රමණ චාලක ශක්තිය
භාගයයි I ඔමේගා වර්ග. භාගයයි I කියලා කියන්නේ 0.36යි ඔමේගා වර්ග කියලා කියන්නේ 100 වැඩි කිරීම 100 දෙකෙන් කැපුණොත් 0.18 වැඩි කිරීම 100 වැඩි කිරීම 100 18 වැඩි කිරීම 100 18යි 0.2යි ජූල් 1800යි ජූල්. භාගයයි I ඔමේගා වර්ග 1800යි ජූල්. පිළිතුර එහෙනම් අපි මීළඟ ගැටලුව වෙත යොමු වෙමු දරුවනේ. වස්තුවක් මත අවස්ථිති ගූර්ණය I සමානයි 2.5යි kgm වර්ගය වේ. වස්තුව මත කෝණික ත්වරණයක් ඇති කිරීමට 18යි RAD S2 මේක kgm වර්ග ඇති කිරීමට අවශ්‍ය ව්‍යාවර්තය කොහොමද? අපි දන්නවා ව්‍යාවර්තයේ සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි τ සමානයි I alpha τ සමානයි FR. τ සමානයි I alpha අනිත් එක τ සමානයි FR. ඒතර අපි දන්නවා මේ τ සමානයි I alpha කියන්නේ ව්‍යාවර්තයේ සමානයි අවස්ථිති ගූර්ණයේ වතාවක් කෝණික ත්වරණය. මේකේ I කියලා කියනවා මම මෙන්න මේ τ ව්‍යාවර්තය I අවස්ථිති ගූර්ණය F කියලා කියනවා අපි යොදන බලය R කියලා කියනවා අරය. ඒතර මට මෙතනදී ඉතා පහසුවෙන් මෙන්න මේ τ සමානයි I alpha පාවිච්චි කරන්න පුළුවන්. ව්‍යාවර්තය සමානයි 2.5 වතාවක් alpha ගගේ 18යි. එහෙනම් අපි 2.5 වැඩි කරලා බලමු 18 නේද? 2.5 වැඩි කරමු 18. 45යි. 45යි පිළිතුර නිව්ටන් මීටර් 45යි. දැන් අපි 45යි පිළිතුර. දැන් අපි ගත්තොත් එහෙම පුතාලා හිතන්නකෝ මෙන්න මේක කේන්ද්‍රයේ වටේ භ්‍රමණය වෙන වස්තුවක් කියලා. එතකොට මෙන්න මෙයාගේ කරටක් කෝණික ත්වරණය ඇල්ෆා නම් අවස්ථිති ගූර්ණය I නම් අපි මෙන්න මේ කෙලවරින් යෙදුවොත් එහෙම බලයක් F කියලා මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර සිම්පල් R නම් මෙයාගේ මට τ සමානයි I alpha τ සමානයි FR ඒ වගේම I alpha සමාන වෙනවා FR ට. I alpha සමාන වෙනවා FR ට. පැහැදිලිද? එතකොට මෙතනදී විශේෂයෙන්ම අපි දැන් මෙතන මෙහෙම හිතන්නකෝ. මෙතන අපි තන්තුවක් දාලා මෙන්න මේ තන්තුවේ ආතතිය T කියලා හිතමුකෝ. ඒ වෙලාවට මට මේ F වෙනුවට දාන්න පුළුවන් T කියලා. හැබැයි මේක මෙන්න මෙතන වස්තුවක් දාලා චලනය වෙද්දී මෙයා පල්ලෙහාට
ඒ ත්වරණයකින් කියනවා මේක ස්කන්ධය m නම් මෙයාගේ බර වෙනවා mg උඩට තියෙනවා t මේ mg ට t සමාන වෙන්නේ නැහැ පුතේ. ඇයි ඒ? දැන් මේකත් කැරකෙනවා මේක පල්ලෙහාට යනවා. මේක කැරකෙනවා මේක පල්ලෙහාට යනවා. ඒ වගේ වෙලාවට මට මෙන්න මෙතනට f සමානයි මේ දාන්න වෙනවා. ඒ කියන්නේ mg ඍණ t සමානයි me. ඒ වගේම අපිට තව හරි. ඒ වගේම මෙන්න මේ I alpha සමාන වෙනවා TR ට. මේක මම දෙවෙනි සමීකරණය කියන තව සමීකරණ අපිට පාවිච්චි වෙනවා. A සමානයි R alpha සමීකරණත් පාවිච්චි වෙනවා. තුන්වෙනි සමීකරණ විදිහට. මේ සමීකරණ තුන පාවිච්චි කරලා අපිට මෙයාගේ ඕනම පරාමිතියක් සෙවීමේ හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් දරුවනේ අපි මේ ප්‍රශ්නයට අදාළ පිළිතුර සාකච්ඡා කරා. අපි ඊළඟ ගැටලුව වෙත යමු. සාපේක්ෂ ඝනත්වය 0.27ක් වූ. එතකොට අපි දන්නවා සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ යම්කිසි වස්තුවක එහෙම නැත්නම් ද්‍රවයක ඝනත්වය ජලයේ ඝනත්වයට සාපේක්ෂව ගත්තොත් එහෙම ජලයේ ඝනත්වයෙන් බෙදුවොත් එහෙම අපිට සාපේක්ෂ ඝනත්වය එනවා. කැබැල්ලක් සාපේක්ෂ ඝනත්වය 0.8ක් එකක් වූ තෙල් මත පාවේ. ලී කුට්ටිය තෙල් මට්ටමින් ඉහළින් පෙනෙන පරිමාව එහි මුළු පරිමාවේ ප්‍රතිශතයක් ලෙස කොපමණද? දැන් දරුවනේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ගත්තොත් මට මෙන්න මේ හරස්කඩ වර්ගඵලය මේ ඒකාකාර හරස්කඩ වර්ගඵලය උසින් වැඩි කරොත් එහෙම මට එනවා මෙයාගේ පරිමාව a වතාවක් h කියලා. පැහැදිලිද? මෙයාගේ පරිමාව වෙනවා a වතාවක් h කියලා. එතකොට මම අනිත් දන්න සමීකරණය තමයි ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ. ඒ වගේම අපි දන්නවා උඩුකුරු තෙරපුම සමානයි වී ගිලී ඇති රෝ පිටත වතාවක් g. වී ගිලී ඇති රෝ පිටත වතාවක් g. උඩුකුරු තෙරපුම. එතකොට අපි ගත්තොත් එහෙම අපිට සාපේක්ෂ ඝනත්වය සමානයි වස්තුවේ ද්‍රවයේ ඝනත්වයේ බෙදීම. අපි දැන් මෙතන වස්තුවක් නිසා වස්තුවේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. වස්තුවේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. එතකොට මේ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන සමීකරණ ටික. දැන් මේ ගැටලුවේ සාපේක්ෂ ඝනත්වය 0.27ක් වූ ලී කුට්ටියක්. සාපේක්ෂ ඝනත්වය 0.27යි කියලා කියන්නේ වස්තුවේ ඝනත්වය රෝ නම් ජලයේ ඝනත්වය අපි 1000යි කියලා දන්නවා. හරස් ගුණ කරනවා 2700යි kgm ඍණ 3 සමානයි රෝලි. ඒ වගේම මේකේ තෙල් වර්ගයක් තියෙනවා. මම මේක රචනා ප්‍රශ්නයක් හදන විදිහටම කියලා දෙන්නම් පොදාලා. තෙල් වල ඝනත්වය 0.81යි. දශම 8.1 බෙදීම රෝ තෙල් බෙදීම 1000 ජලයේ ඝනත්වය. එනම් මම සාපේක්ෂ ඝනත්වය සමානයි තෙල් වල ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. එහෙනම් මට එනවා 8100යි කියලා රෝ තෙල් 8100යි කියලා රෝ තෙල්. රෝලි මේක රෝ. හරි.
එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ ලී කුට්ටියේ බර අපි වස්තුව ගත්තොත් එහෙම මෙන්න මේ ලී කුට්ටියේ බර m ලී කුට්ටිය වතාවක් g සමාන වුණොත් මෙයාගේ u සමානයි v ගිලී ඇති අපි හිතමු මෙයා මෙච්චර මට්ටමක් ගිල්ලා තියෙනවා කියලා රෝ දැන් උඩුකුරු තෙරපුමට බලපාන්නේ පුතේ ගිල්ලා තියෙන පරිමාව මෙන්න මේ වස්තුවේ ඝනත්වය නෙමෙයි මේ එළියේ ඝනත්වය මේ ගිලී ඇති රෝ පිටත වතාවක් g ඒ වගේම right එහෙනම් මට මෙන්න මේ mg කියන එක ලියන්න පුළුවන් වස්තුවේ ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම් පරිමාව එහෙනම් මට ලියන්න පුළුවන් රෝ ලී වතාවක් v ලී සමානයි රෝ ලී වතාවක් v ලී සමානයි m එවනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ m කියන එක වෙනුවට රෝ ලී වතාවක් v ලී සමානයි m ඒ කියන්නේ මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා මම ලියනවා m වෙනුවට රෝ v වෙනුවට v රෝ කියලා ලියනවා v ලී රෝ ලී වතාවක් g තමයි මෙයාගේ බර දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ උඩුකුරු තෙරපුම් බරට සමානයිනේ ඒ කියන්නේ v ලී රෝ ලී වතාවක් g සමානයි v ගිලී ඇති රෝ පිටත වතාවක් g v ගිලී ඇති රෝ පිටත තියෙන්නේ තෙල් පිටත තියෙන තෙල් වතාවක් g හරි එතකොට මට මේ g ට මේ g කපන්න පුළුවන් ලී වල පරිමාව මන් දන්නේ නැහැ රෝ ලී වල ඝනත්වය මට නම් 2700යි ලී වල ඝනත්වය 2700යි සමානයි v ගිලී ඇති රෝ තෙල් වල ඝනත්වය 8100යි මතක විදිහට එතකොට මට මේ දෙපැත්ත කැපෙනවා බිඳු දෙකට බිඳු දෙක කැපුණා 9 වරක් 3යි 9 වරක් 9යි 3 වරක් 3යි v ලී සමානයි 3යි v ගිලී ඇති ඒක v දොර මෙන්න මෙයාගේ පරිමාවෙක් මට එනවා මේක හරස් ගුණ කරාම v ගිලී ඇති සමානයි v ගිලී ඇති පරිමාව සමානයි 3 1යි v ලී කියලා කියන්නේ මුළු වස්තුවේ පරිමාව ඒ කියන්නේ ගිල්ලා තියෙන්නේ මේ ගිල්ලා තියෙන්නේ මුළු වස්තුවෙන් 3 එක v ලී කියලා කියන්නේ ලී වල පරිමාව
ඒ කියන්නේ මුළු වස්තුවේ තුනෙන් එකක් ගිල්ලා තියෙනවා. එහෙමනම් ගිලී ඇති පරිමාව තුනෙන් එකයි. පාවෙන පරිමාව තුනෙන් දෙකයි මුළු පරිමාවය. එහෙනම් මුළු පරිමාවෙන් තුනෙන් දෙකයි කියන පුතේ කීයද වෙන්නේ? 2 බෙදීම 3 වැඩි කිරීම 100. ඒ කියන්නේ ආසන්න විදිහට එනවා 66.66 100ට ඒ කියන්නේ 167ක් පාවෙන පරිමාව. පාවෙන පරිමාව 167ක්. දැන් මේ කරන ක්‍රමය පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් පුතාලා කරුණා කරලා ඔබ යොමු වෙන්න බලන්න අපි DP education නාලිකාවේ නිශ්චල සහ චලනය වන තරණත් එක්ක මම මෙන්න මේ විදිහට ගිලෙන පාවෙන දේවල් හා සම්බන්ධයෙන් ගණන් රාශියක් සාකච්ඡා කරලා තියෙනවා ඔබට. එබන නිවැරදි පිළිතුර වෙන්නේ 167. මේක දික් කර ගන්නත් පුළුවන් ගන්න ඕන නම් 67. ඊළඟ කොටස යනවා. විදුලි පම්පයක් මිනිත්තුවට 5 කිලෝග්‍රෑම් ශීඝ්‍රතාවයකින් ජලය 48ක් සිරස් උසකට ඔසවයි. පොම්පේ ජවය කොපමණද? දැන් අපි පසුගිය ප්‍රශ්න පත්‍රයක සාකච්ඡා කළා ඉහළට ඔසවලා ප්‍රවේගයකින් විසි කරන කට්ටිය. හැබැයි මෙතනදී අපිට මෙයා කරන කාර්ය අපි දන්නවා ජවය කියන්නේ ජවය කියන්නේ කාර්ය බෙදීම කාලය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විභව ශක්තිය කාලයෙන් බෙදුවොත් මට ජවය එනවා. ඒ වගේම චාලක ශක්තිය කාලයෙන් බෙදුවොත් මට ජවය ලැබෙනවා. ඒ වගේම භ්‍රමණ චාලක ශක්තිය කාලයෙන් බෙදුවොත් මට ජවය ලැබෙනවා. ඒ වගේම භාගය F කාලයෙන් බෙදුවොත් මට ලැබෙනවා ජවය. ඒ වගේම භාගයයි KE වර්ග කාලයෙන් බෙදුවොත් මට ලැබෙනවා ජවය. ඒ වගේම මට VIT අපි හිතන H සමානයි VIT මේක කාලයෙන් බෙදුවොත් මට ලැබෙනවා ජවය. ඒ කියන්නේ මට ලැබෙනවා P සමානයි VI කියලා. ඒ වගේම අපි දන්නවා I වර්ග RT H සමානයි I වර්ග RT කාලයෙන් බෙදුවොත් මට එනවා P සමානයි I වර්ග R කියලා. මේ ආකාරයෙන්ම තාප ශක්තිය සමානයි V වර්ගයට RT මේක කාලයෙන් බෙදුවොත් මට එනවා P සමානයි V වර්ගයට R කියලා. ඒ වගේම ක්ෂමතාව කාලයෙන් වැඩි කරොත් අපිට ලැබෙනවා ශක්තිය. ක්ෂමතාව කාලයෙන් වැඩි කරොත් අපිට ලැබෙනවා ශක්තිය. සමහරලාට වැඩ දෙක තුනක් කරන ශක්තියෙන් ගත්තොත් එහෙම මුළු යාන්ත්‍රික ශක්තිය වල එකතුව ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි ගත්තොත් එහෙම සමහරක් දේවල් වල විභව දැන් මෙහෙම හිතන්නකෝ. හොඳ උදාහරණයක්. ඔන්න මේක ජලාශයක්. මෙන්න මේක ජලාශයක්. නිල්වන් ජලය තියෙනවා මේකේ. අපි මොකද කරන්නේ මෙන්න මෙයාව උස්සනවා H උසකට. ඊට පස්සේ මෙයාව අපිට ටර්බයින් එකක් ඇඳ ගන්න ටර්බයින් එක මේ වතුර මොකක් හරි මලකට කරකවලා මලේ විදිනවා ප්‍රවේගයක් v ගේ. මරු මේක මොකක් හරි මල මෝටරයකුත් කරකවලා මොකක් හරි කලකවල විසි කරනවා. එතකොට මෙයා උස්සනවා mgh මෙතන ඉන්නවා භාගයයි
I ඔමේගා වර්ග මෙතන ඉන්නවා භාගයයි mv වර්ග. උස්සලා මලක් කරකවලා මලෙන් වතුර විසි කරන මෙච්චර ප්‍රවේගය. එතකොට මෙන්න මේ මුළු ශක්තියට ගත වෙච්ච කාලය මම බෙදුවොත් මේකෙන් ලැබෙන මට මොකද්ද? ක්ෂමතාව. පැහැදිලි නේද? රයිට්. එහෙනම් මේ ගැටලුව එතරම් අමාරු අපහසු ගැටලුවක් නෙමෙයි. අපිට තියෙන්නේ මේකෙදි ගබඩා වෙන්නේ mgh විතරයි. මේකෙදි ගබඩා වෙන ශක්තිය mgh බෙදනවා කාලයෙන් මට ක්ෂමතාව ලැබෙනවා. m කියලා කියන්නේ 48යි g කියන්නේ 10යි අන m කියන්නේ 5යි නේ. sorry m කියන්නේ 5යි g කියන්නේ 10යි h කියන්නේ 48යි. කාලය මිනිත්තුවට මිනිත්තුවක් කියලා කියන මේක තප්පර 60. බිඳුවයි 6 වරක් 8 48යි 5 වරක් 8 40යි 5 වරක් 8 40යි වෝල්ට්. P සමානයි 40යි වෝල්ට්. 40යි වෝල්ට්. ක්ෂමතාව සමානයි 40යි වෝල්ට්. පැහැදිලිද? 47. යම්බන 48. උණු වතුර ටැංකියක සෙල්සියස් අංශක 50 පවතින ජලය කිලෝග්‍රෑම් 170ක් අඩංගු වී ඇත. 50 කිලෝවොට් ජවයකින් ක්‍රියා කරන විදුලි ගිල්ලුම් තාපකයක් මගින් ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 දක්වා ඉහළ නැංවීමට කොපමණ කාලයක් ගත වේද? රයිට්. දැන් මෙතන දරුවනේ මේ අවස්ථා විපර්යාසයක් ලක් වෙලා නැහැ. අපි දන්නවා අපි අවස්ථා විපර්යාසයකට භාජනය වෙලා නැත්තම් සමීකරණයක් දන්නවා q සමානයි mc ඩෙල්ටා තීටා කියලා. ඒ වගේම අවස්ථා විපර්යාසයකට ලක් වෙලා නම් අපි දන්නවා q සමානයි ml කියලා. සමහරට මේ දෙක එකතු වෙන අවස්ථාවක් නැතුවාද නොවේ. එතකොට මේ q කියලා කියන්නේ ශක්තියක්. මම මෙන්න මෙයාව දෙපැත්තම බෙදනවා කාලය. මේ දෙපැත්තම බෙදනවා කාලය. හරි මේ දෙපැත්තම බෙදනවා කාලය. එතකොට මට මෙන්න මේ q බෙදීම t වෙනුවට මට ලියන්න පුළුවන් p කියලා. එහෙනම් p සමානයි mc ඩෙල්ටා තීටා බෙදීම t. ඒ වගේම මට මේ ml බෙදීම t වෙනුවටත් p ලියන්න පුළුවන්. p සමානයි ml බෙදීම t. එවනම් මට මේ ගැටලුවේදී අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා නැහැ දරුවනේ. අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා නැහැ කියන මට මේ l ගේ කතාව ගන්න බෑ. ගන්න සිද්ධ වෙන්නේ මේ උඩ කෙනාව තමයි. එවනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ උඩ සමීකරණය ක්ෂමතාව සමානයි mc ඩෙල්ටා තීටා බෙදීම t. ක්ෂමතාව දීලා තියෙනවා මෙතන 5 කිලෝවොට් ජවයක්. 5 කිලෝවොට් කියලා කියන්නේ කිලෝවොට් එකක් කියන්නේ වොට් නම් කීයද දරුවනේ? 1000යි. ඒ කියන්නේ 5000යි වොට්. මෙතන ජල ස්කන්ධය කිලෝග්‍රෑම් 170ක් අඩංගු ඇත. කිලෝග්‍රෑම් 170ක්. විශිෂ්ට තාපධාරිතාව ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි. JK ජීරින එක කේරින එක 4200යි. උෂ්ණත්ව වෙනස ආරම්භයේ මෙයා ඉන්නේ 20 අවසානයේ 60යි. එවනම් උෂ්ණත්ව වෙනස මට ලියන්න පුළුවන්. උෂ්ණත්ව වෙනස ලියන්න පුළුවන් 60න් අඩු කරනවා 20.
බෙදීම මේ සඳහා ගතවන කාලය තම මගින් ගතවන කාලය මේ ක්ෂමතාව මංකුවා කිව් බෙදීමට තමයි ක්ෂමතාව එන MC ඩෙල්ටා ටීටා බෙදීම T කියන්නේ ක්ෂමතාව වෙන්න පුතේ. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් 170යි ශීගියගේ 4200යි උෂ්ණත්ව වෙනස මෙන්න මෙච්චරයි. මෙන්න මේ C සහ ස්කන්ධය අතර සම්බන්ධය මම හැම වෙලාවෙම කියලා දෙනවා. මම මේ ප්‍රශ්න පත්‍ර හැම එකේදීම වගේ සාකච්ඡා කරවත් එක්ක Q සමානයි MC ඩෙල්ටා ටීටා පාවිච්චි කරද්දී මේ සීගියගේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා තිබ්බොත් මා ස්කන්ධය ආදේශ කරන්නේ කිලෝග්‍රෑම් වලින්. එතකොට මට Q ගේ උත්තරය ලැබෙනවා ජූල් වලින්. ඒ වගේම මම ස්කන්ධය දැන් මට තිබ්බොත් එහෙම C ගේ එකක JG ඍණ 1 C ඍණ 1 කියලා මා ස්කන්ධය ආදේශ කරනවා ජූල් වලින්. ස්කන්ධය ආදේශ කරනවා ග්‍රෑම් වලින්. Q ගේ ලැබෙනවා ජූල් වලින්. හරි. හැබැයි මේක සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට කියලා තිබ්බා කියලා වෙනසක් නැහැ. කෙල්විනයට කියලා තිබ්බා කියලා උෂ්ණත්ව වෙනස හෝ විශිෂ්ටතා පදාර්ථතාව ඒ කියන්නේ මෙන්න මෙයා ගියන් විශිෂ්ටතා පදාර්ථතාව. ඒ කියන්නේ මට සෙල්සියස් අංශකයට කියලා තිබ්බත් කෙල්විනයට තිබ්බත් වෙනසක් නැහැ. ඇල්ෆා බීටා ගැමා මේවා සෙල්සියස් අංශකයට කියලා තිබ්බත් කෙල්විනයට කියලා තිබ්බත් වෙනසක් නැහැ. ඩෙල්ටා ටීටා මට සෙල්සියස් අංශක වලින් හෝ කෙල්වින් වල තිබ්බට වෙනසක් නැහැ. හැබැයි තීටා උෂ්ණත්වය සෙල්සියස් අගය අසමානයි උෂ්ණත්වය කෙල්වින් වලින් මැන්නා. හරි මේ ටිකම සමානයි. හැබැයි උෂ්ණත්වය සෙල්සියස් වලින් මැනීම සහ උෂ්ණත්වය කෙල්වින් වලින් මැනීම අසමානයි. එහෙමනම් මම ගත්තොත් බිඳුවට බිඳුව මට එනවා T මේ පැත්තට ගන්නවා 17 වැඩි කිරීම 42 වැඩි කිරීම 40 17 වැඩි කිරීම 42 වැඩි කිරීම 40 බෙදීම 5 17 42 40 බෙදීම 5 5 වරක් 8යි T සමානයි 17 42 8 5712ක් ඇවිල්ලා තියෙනවා. පිළිතුරක් තියෙනවා නිවැරදි පිළිතුරක්. 5712යි තප්පර. මේක විනාඩි වලින් අහලා තිබ්බනම් මොකද කරන්නේ අපි? 60න් බෙදලා විනාඩි කරනවා ඕනනම් පැය කරන්න ආය පාරක් 60න් බෙදලා පුළුවන් නැත්නම් 3600න් බෙදලා පැය වලට හරවන්න හැකියාව තියෙනවා. 48ට අපි යමු 49 වෙනි ප්‍රශ්නෙට. පහත් දක්වන පරිදි 12 වෝල්ට් බැටරියකට 1.5 වෝල්ට් 0.5 ඇම්පියර් ලෙස ප්‍රමත කරන ලද බල්බ තුනක් සහ ආර් ප්‍රතිරෝධයක් සම්බන්ධ කර ඇත. බල්බ ප්‍රමත දීප්තියෙන් දැල්වෙන පිණිස ආර්ය අගය කුමක් විය යුතුද? හරි. දැන් මේක හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් මෙතන 12 වෝල්ට් ආර් බල්බ් තුනක් තියෙනවා. දාන්න මට
මේකේ බල්බ් තුනක් තියෙන්නේ. දැන් මෙතන 12යි වෝල්ට්. එතකොට මෙතන මේ තුන්දෙනාම සමාන්තරගතයි පුතේ. සමාන්තරගත නිසා මේ බල්බ් තුනම මම දකින්නම් ප්‍රතිරෝධ තුනක් විදිහට. තේරෙනවද? මම මේ තුන්දෙනාම ප්‍රතිරෝධ තුනක් විදිහට දකින්නම්, සමාන ප්‍රතිරෝධ තුනක් විදිහට. හරි. එතකොට මම ගත්තොත් මේක 1.5 වෝල්ට්, මේක 1.5 වෝල්ට්, මේකත් 1.5 වෝල්ට්, මේකත් 1.5 වෝල්ට්. එතකොට මේ එක එක්කෙනා හරහා යනවා 0.5 ඇම්පියර්. එහෙනම් මෙතනට යනවා 0.5 ඇම්පියර්, මෙතනට යනවා 0.5 ඇම්පියර්, මෙතනට යනවා 0.5 ඇම්පියර්. එතකොට මෙතනින් මුළු මේ 0.5 ඇම්පියර් ගානේ තුන් දෙනාට එනවා කියලා කියන්නේ මම ගත්තොත් එහෙම මෙන්න මේ පරිපතය මට සරල කරන්න පුළුවන් මෙන්න මෙහෙම දරුවෝ. මෙන්න R, මෙන්න මේක R සමක එතකොට මම මේ R සමකේ මට වැඩක් නැහැ. මේ දැන් මේ තුන් දෙනාගේ විභවාන්තරය තුනම සමානයිනේ සමාන්තරගත නම්. සමාන්තරගත විභවාන්තරය 1.5ම නම් මෙයාගේ සමකයේ විභවාන්තරය වෙන්නේ මේකමයි දරුවෝ. හිතන්න දැන් මෙන්න මේ එක්කෙනෙක්ගේ විභවාන්තරය 5 වෝල්ට් කියලා. එහෙනම් මෙයත් 5 වෝල්ට්, මෙයයිත් 5 වෝල්ට්. මෙයාගේ සමකයේ විභවාන්තරයත් 5 වෝල්ට්. මේ සමාන්තරගත අවස්ථාවවලදී එහෙනම් මේක 1.5 නිසා මේ තුන් දෙනාම 1.5 වෙනවා වගේ මේක සමකයත් 1.5 වෝල්ට් වෙනවා. හැබැයි දැන් මෙතනින් අයි 0.5ක් යනවා, 0.5ක් යනවා, 0.5ක් යනවා. 0.5 ඒවා තුනක් කියන්නේ මෙතන යනවා අයි 1.5 ඇම්පියර් යනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන තිබ්බේ වෝල්ට් 12ක පරිපතයක්. වෝල්ට් 12ක පරිපතයක්. එතකොට මේක 12යි වෝල්ට් නම් දරුවනේ දැන් මේ දෙන්න ශ්‍රේණිගත නම්. ශ්‍රේණිගත නම් පොදු වෙන්නේ I. බෙදෙන්නේ මොකද්ද? V. ශ්‍රේණිගත නම් පොදු වෙන්නේ මොකද්ද? මේ හරහා කරන ධාරාව. හැබැයි බෙදෙන්නේ මොකද්ද? V. දැන් මෙතන වෝල්ට් 12ක් තිබ්බනම් මෙතනට 1.5ක් ගියා කියන්නේ මෙතන කොච්චරක් ඉතුරුනවද? 10.5 වෝල්ට්. මේ 12න් 1.5 ගියත් 11යි 10.5 වෝල්ට් මෙතන ඉතුරු වෙනවා. හරි. එතකොට මෙතන 1.5 ඇම්පියර් යනවා කියන්නේ මෙතනත් යන්නේ 1.5 ඇම්පියර්ම තමයි. ශ්‍රේණිගත නම් I පොදුයි V බෙදුනා. හැබැයි සමාන්තරගත කට්ටියගේ මේ V සහ සමකයේ V සමාන වෙනවා. දැන් මෙතන වෝල්ට් 12ක් ආවනම් V බෙදෙන නිසා මෙතන 1.5ක් ගියා, මෙතන 10.5ක් ගියා. එහෙමනම් මම
මෙන්න මේ කොටසට මෙන්න මේ කොටසට මම දානවා v සමානයි ir මෙයාගේ v ගියාගේ 10.5යි සමානයි i කියන්නේ 1.5 වතාවක් r බෙදනවා 10.5 බෙදීම 1.5 සමානයි r 10.5 බෙදීම 1.5 සමානයි r අපි 10.5 බෙදීම 1.5 7ක් එනවා r සමානයි 7යි පැහැදිලි මම හිතන්නේ r සමාන වෙනවා 7යි right නිවැරදි පිළිතුර 4 මතක තියාගන්න සමාන්තරගත නම් v පොදුයි ශ්‍රේණිගත නම් i පොදුයි අපි මීළඟ ගැටලුවට යොමු වෙමු දරුවනේ 50 අවසන් ප්‍රශ්නය බන්සත් දායකයේ ක්‍රියාව බර්නුලි මුල් ධර්මය අනුව විස්තර කළ හැකිය රූපය දැක්වෙන පරිදි බන්සත් දායකයේ ABC ස්ථානවල පීඩන පිළිවෙලින් දරුවනේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන ගිනි දැල්ල නිසා මෙයාගේ ඝනත්වය අඩු වෙනවා මෙන්න මෙයා ගත්තොත් එහෙම මෙවාගේ උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා ඝනත්වය අඩු වෙනවා. හරි. ඒ වගේම තමයි ඝනත්වය අඩු වෙද්දී මෙතනින් ඉහළට වායු ප්‍රවාහයක් ගලාගෙන යනවා වේගයෙන්. වේගයෙන් වායු ප්‍රවාහයක් ගලාගෙන යද්දී මෙතනින් වායු ප්‍රවාහයේ වේගයෙන් ගලාගෙන යද්දී මෙතන පීඩනය ඉතා අඩු වෙනවා. මෙතන පීඩනය ඉතා අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන පීඩනය ඉතාම අඩුයි. right? මෙන්න මෙතන LP වායුව තියෙන්නේ. මේ LP වායුව තියෙන්නේ වැඩි පීඩනයක. එතකොට මේ වැඩි පීඩනයේ සිට අඩු පීඩනයේ දෙසට ගලාගෙන එනවා. LP වායුව තියෙන මෙන්න මේ කෙලවර තමයි වැඩිම පීඩනයේ තිබීත්තේ. මෙන්න මේ ගිනි දැල්ල තියෙන පීඩනය තමයි අඩුම පීඩනය තිබීත්තේ. එහෙනම් නිවැරදි පිළිතුර විය යුත්තේ මෙන්න මේක. ඔබ දැන් මෙන්න මේ ආකාරයටම වෙන්චූරි නලයක පිටෝ නලයක ප්‍රවාහ බටයක මේ කියන අවස්ථාවල දරුවනේ මේ පීඩන වෙනස් වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පොඩ්ඩක් අවබෝධයෙන් හිටියොත් හොඳයි. ඒ කියන්නේ සුළි සුළඟක් ඇති වෙද්දි කොහොමද? වෙන්චූරි නලයක් තුල කොහොමද? පිටෝ නලයක් තුල කොහොමද? ඒ වගේම විසිරි පොම්පයක් තුල කොහොමද? බෝලයක් දඟ කැවෙද්දි කොහොමද? මේ කියන හැම අවස්ථාවකදීම පීඩනයන්ගේ වෙනස ප්‍රවේගයන්ගේ වෙනස කොහොමද සිද්ධ වෙන්නේ කියන එක දැඩි අවබෝධයෙන් ඔබ පොඩි සටහනක් හදාගත්තොත් ඊටාම යෝග්‍ය වෙනවා. හොඳයි එහෙනම් දරුවනේ අපි 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කොට අවසానයි. මේ ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රය සහ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයෙන් හමු වන තෙක් ඔබට ආයුබෝවන්.